අද ධර්මදේශකයන්න් වහන්සේ මහනුවර අලුත්ගම ගම්මන්තලාව පුරාණ විහාරවාසී මයිලපිටිය මහ අනද සෙනසුනේ අනුශාසක ගෞරව ශාස්ත්‍රවේදී අවසරයි පූජ්‍ය අලුත්ගම පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ. අප සියලු දෙනා සාදුකාර පවත්වා උන්වහන්සේට ධර්මදේශනය සඳහා ආරාධනා කරමු. අවසරයි ස්වාමින් වහන්සේ. සියලු දෙනාම සද්ධර්ම ශ්‍රවණයට ප්‍රථම තිසරණ සහිත පන්සිල් සමාදන් වීම සඳහා තෙවරක් নমස්කාරය කියමු. තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි समन्ता
චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෝචරේ බික්කවේ චරත සඛේ පෙත්තිකේ විසයේ ගෝචරේ බික්කවේ චරතං සඛේ පෙත්තිකේ විසයේ න ලච්ඡති මාරෝ ඕතාරං න ලච්ඡති මාරෝ ආරම්මනං සදා වන්දනීය වූ ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ගරු අග්‍රාමාත්‍යතුමනි එම මැතිනිය ප්‍රධාන සද්ධර්ම ශ්‍රවණාභිලාෂී ශ්‍රද්ධා සම්පන්න වාසනාවන්ත පින්නතුනි අද මේ උතුම් පොය දවසේ ගරු අග්‍රාමාත්‍යතුමන් විසින්ම රෝපණය කරන ලද මේ බෝධීන් වහන්සේගේ සෙවණේ ධර්ම ගෞරවයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ලෝක ධාතුවේ පරම දුර්ලභ වූ ධර්මලාභය ලැබීමටයි. අග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිද්ධ වන ධර්ම දේශනා මාලාවේ 203 වෙනි ධර්ම දේශනාවයි අද මේ ආකාරයෙන් පවත්වන්නට යෙදෙන්නේ. මේ ධර්ම දේශනා 203ක් ඇතුලේ එක දේශනාවකින් එක කෙනා බැගින් ජීවිත වෙනස් කරගත්තත් 203 දෙනෙක්. ඒ නිසා 203 දෙනෙක් සතර ආපායෙන් මිදුණා කියන එකත් මහා ලොකු ලාභයක්. ඒ ලාභයේ මහ කුසලය ඔබතුමන්ට අයිති. ඒ නිසා දිනු දේශයක
සංසාර දුකත් කෙලවර කරගෙන සසරත් දිනන්න මේ උතුම් ධර්ම දේශනා මාලාව පැවැත්වීම පිළිබඳව මහා සංඝරත්නයේ හැටියට අපි තාම සතුටු වෙනවා වගේම අපි මේ වෙලාවේදී ආශිර්වාද කරනවා රටට ණය නැති පුරවැසියෙක් ලෙස ඔබතුමන්ට නිදුක් බව නිරෝගී භව සුවපත් භව චිරජීවනයේ ලැබේවා කියලා අපි මේ වෙලාවේ මෙත් සිතින් ප්‍රාර්ථනා කරන්නට අවස්ථාවක් කරගන්නවා. සෑම සියලු දෙනාටම සුවසේම උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ ධර්ම ශ්‍රවණය හේතු වේවා කියන ප්‍රාර්ථනාවන් හිත තුළ තබාගෙන පින්වතුනි සියලු දෙනාම දැන් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරමු. පින්වතුනි සංයුත්ත නිකායේ තේනෝ පින්වත්නි සංයුත්තයක් සතිපට්ඨාන සංයුත්තේ කියලා. අපි කවුරුත් දන්නවා බුදුරජාණන් වහන්සේ විසින් වදාළ 84000ක් ධර්මස්කන්ධය නොඑක් ආකාරවලට බෙදෙනවා. එයින් එකක් තමයි පින්වත්නි රස වශයෙන් බලපුවාම 84000ක් ධර්මස්කන්ධයේම එකම එක රහයි. හරියට මහා සමුද්‍රයේ කොතනින් අරගෙන වතුර බින්දුවක් දිවේ තියලා බැලුවත් මුළු මහ මුහුදම ලුණු රසයිනේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාළ මුළු 84000ක් ධර්මස්කන්ධයේම නිවන් රස දෙනවා. ඒකට කියනවා විමුක්ති රසය කියලා. බුදුරජාණන් වහන්සේ විසින් වදාළ කිසිම දේශනාවක් නැහැ පින්නතුනේ නිවන අරමුණු කර නිමා නොකළ. බුදුරජාණන් වහන්සේ කාට බණ කිව්වා? ගොවියටත් බණ කිව්වා. වෙලහෙන දාම් කරන එකටත් අවවාද කළා. ඒ විතරක් නෙවෙයි පින්වත්නි ඇමතිවරුන්ටත් බණ කිව්වා, රට පාලනය කරන අයටත් බණ කිව්වා. හැබැයි හැම දේශනාවක්ම නිවන කෙලවර කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ නිමා කරන්නේ. මේ දේශනාව නිවන අරමුණු කරගෙනයි පවතින්නේ. සෑම දේශනාවක්ම එසේ නිවන අරමුණු කරගත්තු මාවතක පිහිටන්න ඕන කියලාත් බුදුරජාණන් වහන්සේ අවවාද කළා. දවසක් මරණාසන්න බ්‍රාහ්මණයෙකුට සාරිපුත්ත මහරහතන් වහන්සේ පින්වත්නි අවවාද කළා. මේ මරණාසන්න බ්‍රාහ්මණයා මරණින් මත්තේ 4 අපායේ වැටෙන්න තමයි හිටියේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ මේ සම්බුද්ධ ශාසනයේ දෙවැනියා ප්‍රඥාවන්ත භික්ෂූන් අතර අග්‍රයි. ඒ ප්‍රඥාව දෙවැනි වෙන්නේ තථාගත බුදුරජාණන් වහන්සේට විතරයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ නිකං කෙනෙක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ඒ අනුවම පවත්වන ධර්ම සේනාධිපති. සාරිපුත්තයන් වහන්සේ පින්වත්නි මේ බ්‍රාහ්මණයාගේ හිත 4 අපායෙන් ගැලෙව්වා. බ්‍රාහ්මණය නිරයේ දුක බොහොම දරුණුයි. ඒ නිරයට වඩා නම් තිරිසන් ලෝකේ හොඳයි කිව්වා. ඊළඟට නිරයත් එක්ක සාපේක්ෂව තිරිසන් ලෝකේ වර්ණනා කරලා තිරිසන් ලෝකය ඊළඟට පින්වත්නි කිව්වා තිරිසන් ලෝකේ දුකට වඩා හොඳයි പ്രേත ලෝකේ. මෙහෙම ඇවිල්ලා මනුස්ස ලෝකෙටම හිත ගත්තා. දැන් බ්‍රාහ්මණයාගේ හිත මනුස්ස ලෝකේ තියෙනවා. මනුස්ස ලෝකෙටත් වඩා හොඳයි දිව්‍ය ලෝක 6න් පළවෙනි දිව්‍ය ලෝකේ චාතුරු මහරජකේ. එතෙන්ද හිත ගත්තා. හැබැයි චාතුරු මහරජකේටත් වඩා හොඳයි තාවතින්සේ. දැන් මේ විදිහට හරියට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ පුංචි දරුවෝ අතින් අල්ලගෙන පඩිපෙලක් උඩට පියවරෙන් පියවර නගනවා වගේ සාරිපුත්තයන් වහන්සේ පින්වත්නි මේ විදිහට මේ බ්‍රාහ්මණයාගේ හිත බ්‍රහ්ම ලෝකෙට එනකම් අරන් ආවා. ඒ කරලා දේශනාව නිමා කරලා සාරිපුත්තයන් වහන්සේ වැඩියා.
දැන් මරණින් පස්සේ මේ බ්‍රාහ්මණයාගේ හිත පිහිටලා තියෙන බ්‍රහ්ම ලෝකේ. සාරිපුත්තයන් වහන්සේ ආපහු වැඩියට පස්සේ බුදුරජාණන් වහන්සේ මොකක්ද ඇහුවේ? සාරිපුත්ත අර මිනිස්සයව මග දාලාව නේද කියලා ඇහුවා. අර මිනිස්සයා මග දාලාව නේද කියලා ඇහුවා. මොකද්ද මේ කිව්වේ? ඇයි නිවනට මැරළුවේ නැත්තේ? බ්‍රහ්ම ලෝකේනොත් හිත ගලවලා ඒ බ්‍රාහ්මණයාගේ හිත නිවන අරමුණු කරගෙන පැවැත්වුවේ නැත්තේ ඇයි කියලා ඇහුවේ. අන්න එදා තමයි අවවාද කළේ සෑම දේශනාවක්ම නිවනට සාදුකාරයක් හරි පවත්වලා අවසන් වෙන්න ඕනේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ සෑම ධර්මයක්ම ඒ නිසා පින්වත්නි නිවන් රසයෙන් යුතුයි. ධර්ම විනය වශයෙන් ආකාර දෙකකට බෙදෙනවා. පිටක වශයෙන් ත්‍රිවිධං තුන් ආකාරයකට බෙදෙනවා. නිකාය වශයෙන් පංචවිධං. නිකාය විදිහට පස් ආකාරයකට බෙදෙනවා. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය ආදී විදිහට. ඒ නිකාය පහෙන් එකක් තමයි පින්නතුනේ සංයුත්ත නිකාය. නොඑක් කාරණාවන් මුල් කරගෙන සූත්‍ර දේශනා එකතු කරලා සංග්‍රහ කරලා තියෙන නිසා සංයුත්ත නිකාය කියනවා. සංයුත්තයක් කියන්නේ එකතුවක් කියන එක. දැන් උපමාවකින් කිව්වොත් කෙනෙක් විසින් නෙලපු මල් අපිට නොඑක් විදිහට එකතු කරන්න පුළුවන්. රතු පාට මල් වෙනම, කහ පාට මල් වෙනම, සුදු පාට මල් වෙනම ආදී වශයෙන් එකතු කරන්න පුළුවන්. අරලිය මල් වෙනම, රෝස මල් වෙනම ආදී විදිහට එහෙම එකතු කරන්නත් පුළුවන්. අසවලා විසින් නෙලපු මල් මේවා, අරයා විසින් නෙලපු මල් මේවා කියලා එහෙම වෙන් කරන්නත් පුළුවන්. මේ නොඑක් ආකාර වලින් එකතු කරලා සංග්‍රහ කරලා තියෙන නිසා පින්වත්නි සංයුත්ත නිකාය කියලා කියනවා. එහි එක සංයුත්තයක් තියෙනවා සතිපට්ඨාන සංයුත්තය. සතර සතිපට්ඨානයේ පිළිබඳව තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ. එහි පළවෙනිම වර්ගය තමයි අම්බපාලී වර්ගය. එහි සූත්‍රයක් තියෙනවා සකුණග්ගී කියලා සූත්‍රයක්. සකුණග්ගී සූත්‍රය. පින්වත්නි කැටකුරුල්ලෙක් හිටියා. කැටකුරුල්ලෙක් කියලා කියන්නේ කාරණා දෙකක් නිසා. එකක් තමයි මේ කැටකුරුල්ලා කියන සතා හරි පුංචි. ඊටාම පුංචි. හිතනවානේ බොහෝ දෙනෙක් ඇඟ පොඩි වුණාම වැඩක් පොඩි කියලා. මේ කැටකුරුල්ලත් හරි පුංචි. අනික තමයි කැටකුරුල්ලා කියලා කියන්න හේතුව තමයි මේ කැටකුරුල්ලගේ වාසස්ථානයේ තියෙන තැන අනුව තමයි කැටකුරුල්ලා කිව්වේ. වාසස්ථානයේ තමයි පින්නතුනේ නගුලකින් කුඹුර හානකොට නගුල් තලයට අහු වෙලා පස්පිඩැල්ල අනිත් පැත්ත පෙරලෙනවනේ. නගුල් තලයට අහු වෙලා පස්පිඩැල්ල අනිත් පැත්ත පෙරළුනම පෙරලිච්ච පස්පිඩැල්ල යට පින්නතුනේ පුංචි ගුහාවක් වගේ එකක් හැදෙනවා. අන්න ඒක යට තමයි පින්නතුනේ මේ කුරුල්ලා ඉන්නේ. පස් කැටයක් යට. ඒ නිසා කැටකුරුල්ලා කියනවා. දවසක් මේ කැටකුරුල්ලා පස් කැටෙන් එළියට ඇවිල්ලා හිටගත්ත පස් කැටේ උඩ. පස් කැටේ උඩ හිටගෙන මේ විවෘත ආකාශය දිහා දවසක් බැලුවා. ටිකක් තරුණ පහේ කැටකුරුල්ලේ. මේ කැටකුරුල්ලා පස් කැටේ උඩ හිටගෙන ආකාශය දිහා බලලා කල්පනා කරනවා අනේ ඇත්තට අපිට වෙලා තියෙන දේ. මෙච්චර නිර්වුල් මෙච්චර විවෘත අහසක් තියෙද්දී මං ඉන්නවනේ මේ පස් කැටයක් අස්සට වෙලා. මේ ආකාශයේ ඉගිලෙනව නම් කොහේ ඉගිලෙන්න බැයිද? මොකද වැටක් තියෙනවා කියලා. නේ වැටක් නැහැ, මායිමක් නැහැ, සීමාවක් නැහැ. සීමාවක් නැති ආකාශයක මට ඉගිලෙන්න පුළුවන්කම තියෙද්දී මම මොකට මේ පස් කැටයක් අස්සට වෙලා ඉන්නවද? අපේ පරපුරෙන්ම අපිව මේ පස් කැටේ අස්සේ හිර කරලානේ තියෙන්නේ කියලා දැන් තමන්ගේ දෙමව්පියෝ අත්තමුත්තගෙන පවා කැටකුරුල්ලට තියෙන්නේ බලවත් අප්‍රසාදයක්. කලකිරීමක්. මොකද මෙච්චර අහසක් තියෙද්දි පස් කැටයක් අස්සේ මාව හිර කළා.
මෙච්චර නිදහසේ ලස්සන සුව විඳින්න තියෙද්දිනේ මේ පස් කැටේ ASCII අපි හිර වුණේ. ලෝකේ කවදත් හැටි තමයි නොගියපු තැන්වල පින්නතුනේ ලස්සන පේන්නේ ඉන්න තැන්වල දොස් පෙනිපෙනීනේ. නේද? ඕනම ගඟක් ගොඩ ඉඳලා බලනකොට හරි ලස්සනයි. බැහැලා බලන්න ඕන ඒකේ අරුමේ. බොහෝ දෙනෙක් ජීවිතේ ඕනම දෙයකට මේක ගලපලා බලන්න. ඕනම දෙයකට පින්වත්නි ගොඩ ඉඳලා බලනකොට හරි හැඩයි. හරි ලස්සනයි. හරි ප්‍රණීතයි. බහිනකම් හදිස්සි බැස්සට පස්සේ තමයි තේරෙන්නේ ඒකේ අරුබේ. එතකොට දැන් පින්වත්නි අර කැටකුරුල්ලටත් හිතනවා මොන කරුමයක්ද මේ පස් කැටේ ASCII ගෙවන්නේ මේක මෙලොව වැඩක් ඇති තැනක් නෙවෙයි. තමන් මෙච්චර කාලයක් ජීවත් වෙච්ච තමන්ගේ පිය පරපුර තමන්ගේ මව් පරපුර ජීවත් වෙච්ච පස් කැටේ දොස් දැක දැක නොගියපු ආකාශයක ಗುಣ හොඳ ලස්සන නිදහස මේ පුංචි කැටකුරුල්ලට පේනවා. කැටකුරුල්ල හිතුවා වෙන එකක් උන දෙන් මෙච්චර අහසක් තියෙද්දි මං ඉගිලෙනවා. ආකාශෙ තියෙනවා නම් මට ඉගිලෙන්න තටුක් තියෙනවා නම් මම මොකටද ඉගිලෙන්නේ නැත්තේ? එහෙම හිතාගත්තු කැටකුරුල්ල දවසක් හරි සතුටින් පින්වත්නි සීමාවක් මායිමක් නැති කිසි තැනක ගැටීමක් නැති ආකාශයට වේගින් නැගුණා. කොහොමටත් පින්නතුනේ පස් කැට ASCII ඉඳලා අහසට නැග්ගම පින්වත්නි කැටකුරුල්ලොන්ට විතරක් නෙවෙයි හැමෝටම සිහිය පත නැති වෙනවා. දැන් කැටකුරුල්ලටත් සිහිය පත නැහැ පින්වත්නි. සිහිය පත නැහැ. ඇයි? අර තටු දෙක එහෙම වදිනවා පස් කැටේට දැන් එහෙම එකක් නැහැනේ. සිහියක් පතක් නැතුව ඉන්නේ කොතනද යන්නේ කොතනද හිටියේ කොතනද කියලා මතක නැතුව පින්නතුනේ ඉගිලෙන්න පටන් ගත්ත ඔළුව හැරිච්ච අතේ. කිසිම උපද්‍රවයක් නැහැ කියලා තමයි දැන් තේරෙන්නේ. හිතෝ මනාපෙට ඉගිලිලා පුදුම සතුටක් ජීවිතේ මෙහෙම සතුටක් ආස්වාදයක් මේ කැටකුරුල්ල විඳලම නැහැ. වේගින් ඉගිලිලා යනකොට පින්නතුනේ නොහිතපු කරදරයක පැටළුණා. මොකද්ද? ආකාශයේ බලේ පතුරවන අය ඉන්නවා. ආකාශයේ බලේ පතුරවන මහ විශාල උකුස්සෙක් පින්නතුනේ අල්ලගත්ත මේ පුංචි කැටකුරුල්ල. දැන් තේරෙන්නේ එක දෙයයි. අපරාධෙ මං ආකාශයට ආවේ පස් කැටේට හිටියානම් මේ විපත්තිය නැහැ. දැන් කැටකුරුල්ල විලාප තියෙනවා නේ අපි හිටියේ පස් කැට ASCII අපිට කරන්න පුළුවන් දේකුත් නැහැ අපිමයි කාලකන්නියෝ අපිමයි පව්කාරයෝ අපිට තමයි අත්තට තිබුණත් ඉගිලෙන්න බැරි කියලා දැන් පින්වත්නි බොහෝම විලාප තියෙනවා ශෝක කරනවා කම්පා වෙනවා තැවෙනවා. ඒ ගමම්ම එකක් කිව්වා කැටකුරුල්ල මොකද්ද අපරාධේ මගේ පියාගෙන් මට ලැබිච්ච තැන මං හිටියානම් මේ උකුස්සට මාවල්ලන්න හම්බෙන්නේ නැහැ කිව්වා. උකුස්ස බැලුවා උකුස්සත් ටිකක් තමන්ගේ බලයෙන් මත් වෙලා ඉඳපු කෙනෙක්. උකුස්ස බැලුවා මේ පුංචි කැටකුරුල්ල දැන් කියනවා මේ පියාගේ උරුමෙන් ලැබිච්ච තැන හිටියානම් මගෙන් මට අහුවෙන්නේ නැහැ කියලා. මට අල්ලන්න බැරි ඔය තැන කොතනද? හොඳයි නුඹේ පියාගේ තැන මොකද්ද කියලා ඇහුවා. කැටකුරුල්ල කිව්වා මගේ පියාගෙන් මට ලැබිච්ච තැන තමයි කිව්වා අර පල්ලෙහා පේන කුඹුරේ පස් කැටය යට. අන්නේ පස් කැටය තමයි මගේ පියාගෙන් මට ලැබිච්ච තැන. එතන හිටියනම් නුඹට මාව අල්ලන්න හම්බෙන්නේ නැහැ කිව්වා. කියනකොටම උකුස්ස කල්පනා කළා මේකගේ ඇඟේ හැටියට නෙවෙයිනේ කට. පුංචි කැටකුරුල්ලා උකුස්සත් මත් වෙලා හිටියේ. උකුස්ස කිව්වා එහෙමද? හොඳයි එහෙනම් මං දැන් අතාරින්නම්. පුළුවන් නම් බේරිලා බලපන් කිව්වා. පුළුවන් නම් බේරියන් කියලා අත්හැරලා බැලුවා. අතෑරපු ගමන් පින්නතුනේ පුංචි කැටකුරුල්ලා මරණ බයත් එක්කනේ වේගෙන් ඇවිල්ලා පින්නතුනේ හිටගත්ත පස් කැටේ උඩ. දැන් තමන්ගේ තැනට ඇවිල්ලා. පස් කැටේ උඩට ඇවිල්ලා දැන් අභියෝග කරනවා ආකාශයේ ඉන්න උකුස්සට. දැන් පුළුවන් නම් වරෙන්.
දැන් මම මගේ තැනට ආවා මගේ පියාගේ උරුමෙන් ලැබිච්ච දරන මං ආවා දැන් පුළුවන් නම් වරෙන් කියලා අභියෝග කරනවා පින්වත්නි තමන් අර ආකාශයෙන් උකුස්සට හිතුවා ඉතින් ඔතෙන්ද ගියත් මගෙන් නම් බේරෙන්නේ නැහැ උකුස්ස හොඳට තටු දෙක හදාගෙන ඊතලයක් විද්දා වගේ වේගෙන් පින්නතුනේ බැස්සා පහලට කැටකුරුල්ල අල්ලන්න ලං වෙනකන් හිටියා කැටකුරුල්ල පස් කැටේ උඩ ළඟටම එනකන් ඉඳලා ඔන්න මෙන්න කියනකොටම පින්නතුනේ සිහින් ශරීරයක් තියෙන පුංචි කැටකුරුල්ල රිංගුව පස් කැටේ යටට උකුස්සත් මත් වෙලා හිටියේ මත් වෙච්ච අය හුඟක් එනවා වේගෙ වැඩි ආපු වේගෙට බ්‍රේක් කරගන්න උකුස්සට බැරි වුණා. ආපු වේගෙන්ම නවත්ත ගන්න බැරි වෙච්ච උකුස්ස පින්නතුනේ වැදුනා පස් කැටේ උඩ. පස් කැටේ උඩ වැදිලා පපුව පැලිලා උකුස්ස එතනම මැරුණා. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ පුංචි කතාව අරගෙන අපිට ලොකු බණක් කියනවා. බුදුරජාණන් වහන්සේ අපිටත් අවවාද කළා ගෝචරේ භික්කවේ චරත සකේ පෙත්තිකේ විසයේ මහණෙනි එතන මහණෙනි කියලා බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කළේ ස්වාමීන් වහන්සේලා විතරක් නෙවෙයි බුදුන් සරණ ගිය සියලු ශ්‍රාවකයන්ට උන්වහන්සේ අවවාද කරනවා තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ නම් ඒ ශ්‍රාවකයෝ තථාගතයන් වහන්සේ නැමැති පියාගේ විෂය පතේ ඉන්න ඕන කියලා. අපි හැමෝටම භික්ෂුවක් වෙච්ච මට තියෙනවා පින්නතුනේ පියාගේ උරුමෙන් ලැබිච්ච මගේ විෂය පතය. ඒ විෂය පතය තමයි භික්ෂුවක් හැටියට මට තියෙන රැකවරණය තියෙනම ස්ථානේ. වෙන කිසි තැනක ඒ රැකවරණය නැහැ. මොන රැකවරණ හේතුවක් පින්වත්නි භික්ෂුවක් හැටියට බුදුහාමුදුරුවන්ගේ ශාසනයේ මට තියෙන ඒ රැකවරණේ එතනමයි තියෙන්නේ වෙන කිසි තැනක නැහැ. ඒ වගේම තමයි ඔබ හැම කෙනෙකුටම තියෙනවා තෙරුවන් සරණ ගියා නම් පන්සිල් සමාදන් වුණා නම් ඔබේ විෂය ඒක ඔබේ සීමාව ඒක. එතන තමයි ඔබට රැකවරණේ තියෙන්නේ. එතනින් ඉක්ම ගිය තැන සනසීමද වෙනසීමද? වෙනසීමමයි. ඒ කාන්තෙන් වෙනසීම. ඇයි? තමන්ගේ පියාගේ විෂය ඉක්මෙව්වා. තමන්ගේ සීමාව. බුදුරජාණන් වහන්සේ මේක දේශනා කළා තමන්ගේ විෂයපතේ තමන්ගේ පියාගේ උරුමෙන් ලැබිච්ච තැන ඉන්න. ගෝචරේ භික්කවේ චරතං සකේ පෙත්තිකේ විෂයේ යමෙක් මහණෙනි තමන්ගේ පියාගේ උරුමෙන් ලැබිච්ච විෂය තුල සීමාව තුල ඉන්නවා නම් නලච්ඡති මාරෝ ඕතරං පාපී මාරයා ඉඩක් ලබන්නේ නැහැ කිව්ව පින්නතුනේ තමන් වල්ලන්න. නලච්ඡති මාරෝ ආරම්මණං පාපී මාරයා අරමුණක් ලබන්නේ නැහැ කිව්වන ඔබ වල්ලන්න. බුදුරජාණන් වහන්සේ පියාගේ සීමාව හැටියට මෙතනදී ගම්බීර අර්ථයෙන් දේශනා කළේ සතර සතිපට්ඨානය පිළිබඳව. එසේ වුවත් මේ කතාවේ අපිට ලොකු පාඩම් හුඟක් තියෙනවා. පළවෙනිම දේ තමයි අපිට තියෙනවා අපේ පිය පරපුරෙන් ලැබිච්ච රැකවරණයට තැනක්. අපි පුංචි කැටකුරුල්ලෝ. අපි පුංචි රටක් කියනවා දුප්පත් රටක් කියනවා. නේද? හැබැයි අපි දුප්පත්කම් මනින්නේ කොතනින්ද කියන ප්‍රශ්නේ තියෙනවා. පෝසත්කම් මනින්නේ කොතනින්ද කියන ප්‍රශ්නේ තියෙනවා. අපි කැටකුරුල්ලෝ වගේ ලෝකේ ඉස්සරහා පේනවා තමයි ලෝකේ මහ ලොකු රටවල් තියෙනවා. මහා ලොකු රටවල් ඉස්සරහා පින්වත්නි සිටියම විශාල කරලා බැලුවොත් තමයි පින්වත්නි ලංකාව පේන්නේ කැටකුරුල්ලෙක් වගේ. හැබැයි කැටකුරුල්ලන්ටත් පුළුවන් උකුස්සන්ට අභියෝග කරන්න. අපි නෙවෙයි වදාලේ බුදුරජාණන් වහන්සේ. උකුස්සන්ටත් අභියෝග කරන්න පුළුවන්. හැබැයි මේ කියන්නේ උකුස්සන්ව පරද්දන්න කියන එක නෙවෙයි. දැන් අපිට
ජයග්‍රහණය ගැන කතා කරන්න බෑනේ පින්වත්නි. තවත් කෙනෙකුගේ පරාජය ගැන කතා නොකර අද කාලේ. ලෝකේ හැමෝම ජයග්‍රහණය කියන වචන ගැන කතා කරන්නෙම පෙරදිච්ච කෙනා කියන කෙනාව මනසේ තියාගෙන. ඒ කියන්නේ අද ලෝකය දන්නේ නැහැ තවත් කෙනෙක් පරද්දන්නේ නැතිව Taman දිනන්නේ කොහොමද කියලා. අපි හිතන් ඉන්නේ මං දිනනවා කියලා කියන්නේම තව කෙනෙක් පරදිනවා කියන එක කියලා. එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. බුදුහාමුදුරුව වදාළානේ ජයං වේරං පසවති දුක්ඛං සේති පරාජිතෝ උපසන්තෝ සුඛං සේති හිත්වා ජය පරාජය. ජයං වේරං පසවති දිනපු අය තරමක් විතර ද්වේෂයකින් තමයි ඉන්නේ. නේද? මේ කියන්නේ අනුන් පරද්දලා දිනපු අය. දුක්ඛං සේති පරාජිතෝ පෙරදිච්ච අය දුකකින් තමයි ඉන්නේ. හැබැයි උපසන්තෝ සුඛං සේති ජය පරාජය දෙකම අත්තරපු කෙනා සුවසේ ඉන්නවා කිව්වා. ජයත් පරාජයත් දෙකම අතහැරලා. එතකොට මේ ලෝකේ අනුන් පරද්දන්නේ නැතිව Tamanට ලබන්න පුළුවන් ජයග්‍රහණයක් තියෙනවා. දැන් උදාහරණයකට හිතන්නකෝ මේ ධර්මාසනයේ බණ කියන මම ඔබව පරද්දලද නැද්ද කියලා ඇහුවොත් ඔබට දෙන්න තියෙන උත්තරය මොකක්ද? මම ඔබව පරද්දලද නැද්ද? මම දන්නවා සාතිශය බහුතරයකගේ හිතට නැගින උත්තරය තමයි මොනියම් හෝ කාරණයක් නිසා මම ඔබව පරද්දලා කියලා කියනවා. මම ඔබව පරද්දලා කියලා කියනවා නම් ඔබත් මමත් අතර තිබිච්ච තරඟය මොකද්ද? අපි අතර කිසිම තරඟයක් තිබිලා නැහැ කවදාවත්. එහෙනම් මම ඔබව පරද්දලා නැහැ. හැබැයි මම පෙරදිලා නැහැ. මම මගේ ආත්ම භාවය තුල මන් දිනලා තියෙනවා. ඒ නිසා මගේ ජයග්‍රහණය තවත් කෙනෙකුගේ පරාජයක් නෙවෙයි. ඒ නිසා කැටකුරුල්ලෝ වගේ අයට ඇත්තටම දිනන්න පුළුවන්. කැටකුරුල්ලට ඕන කලේ උකුස්ස මරන්න නෙවෙයි. Tamanට බේරෙන්න. ඒ වගේම තමයි මේ පුංචි රටේ අගමැතිතුමනි විශාල කැටකුරුල්ල ප්‍රමාණයක් ඉන්නවා උකුස්සන්ට වුණත් අභියෝග කරන්න පුළුවන්. මේ ශාසනය තුලත් ඉන්නවා අපේ පුංචි හාමුදුරුවරු. අද මේ මුළු ලෝකේම අපිට තියෙන ලොකුම සම්පත්තිය ධර්මයේ හැටියට පින්නත් ධර්මයෙන් දිනන්න පුළුවන් අද අපිට. ධර්මයෙන්ම දිනන්න පුළුවන් මේ ලෝකේ කැටකුරුල්ලෝ වගේ ඉන්න අපිට අපි හැමදාම බැලුවේ අපිට නැති දේවල් ඇති කරගන්නේ කොහොමද කියලා. හැබැයි අපිට තියෙන දේවල් තියෙනවා. ඒනොත් අපිටත් තියෙන දේවල් තියෙනවා. අපිට විතරක් තියෙන දේවලුත් තියෙනවා. අපිටත් තියෙන දේවල් තියෙනවා. අපිට විතරක්ම තියෙන දේවලුත් තියෙනවා. ඒ කාරණා වලින් බලනකොට ඇත්තටම අපිට අපේ පියාගේ විශයක් තියෙනවා හැම වෙලාවකදීම අපි අපේ දේ සහ අපේ කම තුල රැකෙන්න පුළුවන් නම් එතනමයි අපේ රැකවරණේ තියෙන්නේ. අදත් හෙටත් අපේ දේ සහ අපේ කම හරියට කැටකුරුල්ලා විවෘත ආකාශයට නැගලා අනතුරට ලක් වෙච්ච තැන ආපහු රැකවරණේට තිබුණේ අර කුඹුරෙන් නගුල් තලයෙන් අනික් පැත්ත පෙරලිච්ච පස් කැටේ වගේ. අවසානයේ අපේ දේසා අපේ කම අපේ රැකවරණයට තියෙනවාමයි. ඒ රැකවරණේ තමයි අපිට තියෙන ලොකුම ආරක්ෂාව. ඒක වෙන කිසි දෙයකින් ලබන්න බෑ. හැබැයි අභිව රකින්න හැම වෙලාවකදීම අපිම මහන්සි වෙන්න ඕනේ. සූත්‍රයක් තියෙනවා සතිපට්ඨාන සංයුත්තෙම පින්වත්නි තාම ලස්සන සූත්‍ර දේශනාවක්. අතීතයේ පින්වත්නි තිබුණා එක්තරා ශිල්පයක්. නොඑක් අය තමන්ගේ ජීවිත පවත්වන්න නොඑක් ආකාර ක්‍රම අනුගමනය කරලා තියෙනවා. ඒ ක්‍රම අතර එකක් තිබුණා පින්වත්නි
ඒකට කියනවා පින්වත්නි මේ සැඩොල් උණ ගහක් ආධාරයෙන් මේකට කියනවා මේ චණ්ඩාල වංශ කියලා. මේක ක්‍රීඩාවක්. චණ්ඩාල වංශ කියලා කියන වංශ කියලා කියන්නේ උණ ගහට. ඒකට එහෙම කියන්න හේතුව තමයි දැන් වංශයක් කියලා කිව්වම පින්වත්නි පරපුරක්නේ. එක පරපුරෙන් පරපුරට පරපුරෙන් පරපුරට එන්නේ. ඒක තමයි වංශය කියන්නේ. උණගහයේත් උණගහටත් වංශය කියලා කියන්න හේතුව තමයි උණගහයේ තියෙන පුරුකෙන් පුරුකනේ. ඒක නිසා උණගහට කියන්නේ වංශය කියලා. එතකොට මේ චණ්ඩාල වංශය කියලා ක්‍රීඩා ක්‍රමයක් තිබුණා. මේකෙන් කරන්න පින්වත්නි උණගහ ආධාරයෙන් දෙන්නෙක් එකතු වෙලා එක්කෙනෙක් උණගහ අල්ලගෙන ඉන්නවා, අනෙක් කෙනා උණගහ මුදුනට ගිහිල්ලා නොඑක ආකාර කරණම් ආදිය ඉදිරිපත් කරලා සල්ලි හම්බ කරනවා. අදත් මේ වගේ නොඑක් ක්‍රමවේද තියෙනවානේ. දැන් චණ්ඩාල වංශය කිව්වේ ඔන්න ඔය ක්‍රීඩාවට. පින්වත්නි දවසක් එහෙම ජීවත් වෙන ගුරුවරයෙකුයි ගෝලයෙකුයි දෙන්න. මේ දෙන්නම ජීවත් වෙන්නේ දැන් අර උණගහ ආධාරයෙන් ඒ මැත්තේ කරණම් ගහලා ශිල්ප පෙන්නලා තමයි අනෙක් අයව සතුටු කරලා සල්ලි හොයන්නේ. දවසක් මහා සෙනගක් ඇවිල්ලා දැන් මේ අයව සතුටු කරොත් ලොකු ලාභයක් ලබන්නත් පුළුවන්, ලොකු මුදලක් ලබන්නත් පුළුවන්. ඒ නිසා මේ ගුරුවරයයි ගෝලයයි දෙන්න දැන් අර උණගහත් අරගෙන වේදිකාවට නැග්ගා. වේදිකාවට නැගලා ගුරුවරයා දැන් අල්ලගෙන ඉන්නවා උණගහ. ගුරුවරයා උණගහ අල්ලගෙන ගෝලයාට කිව්වා හොඳයි නගින්න කිව්වා. දැන් ගෝලයා උණගහට නගින්න ඕන ගුරුවරයාගේ කරට නැගලා. ගුරුවරයාගේ කරට නැගලා උණගහට නගිනකොට ගුරුවරයා කිව්වා යාළුවා දැන් අපි දෙන්නට ලොකු වැඩක් තියෙනවා. මං නුඹව රකින්නම්. නුඹ මාව රැකපන් කිව්වා. ඔන්න ගුරුවරයා කියපු කතාව. මොකද්ද? මං නුඹව රකින්නම්. නුඹ මාව රැකපන්. දෙන්නට දෙන්න අපි රැකගමු. එහෙම රැකගෙන මේ උණගහ උඩ ශිල්ප දක්වලා දස්කම් පෙන්නලා අපි සල්ලි හොයමු. ගුරුවරයා ඕක කියනකොටම ගෝලයක් කරේ ඉඳන් කිව්වා මේ ඒක හරියන්නේ නැහැ කිව්වා. ගෝලයා කියනවා කරේ ඉඳන් ඒක නම් හරියන්නේ නැහැ. මට බෑ ඔබතුමාව රකින්න. එහෙම නෙමෙයි. ඔබතුමාව රැක ගන්න කිව්වා. මම මාව රැක ගන්න කිව්වා. දැන් ගෝලයා කියනවා ගුරුවරයාට කරේ ඉඳන් ඔබතුමාව බලා ගන්නද මම මාව බලා ගන්නවා. හොඳයි එහෙම කරමුකෝ කියලා දැන් දෙන්නම ඊටාම හොඳට දස්කම් පෙන්නලා පින්වත්නි ශිල්ප පෙන්නලා විශාල වැටුපකුත් මුදලකුත් ආදායමකුත් ලබාගෙන පින්වත්නි උණගහින් බැස්සා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අපිට ක්‍රමයක්. ඕකමයි ක්‍රමය. මොකද්ද ක්‍රමය? අපි අපිව රැකගමු. බුදුහාරව පෙන්නන සාර්ථකම ක්‍රමය. අපි හැමෝම තම තමන්ව රැක ගන්න ඕන පින්වත්නි. තමන්ට රැකවරණයට තැනක් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. එය හැම වෙලාවකදීම තමන්ගේ සීමාව, තමන්ගේ මායිම, තමන්ගේ ප්‍රමාණය, තමන්ගේ වපසරිය මම මේ කිව්වේ ධර්මයේ තුලින් තමන්ට සීලයක් වෙත්නම්, තමන්ට ගුණයක් වෙත්නම්, තමන්ට යම්කිසි සංස්කෘතික රාමුවක් වේනම්, ධර්මයෙන් වෙච්ච යම් රාමුවක් වේනම් ඒක තමයි අපි සීමාව. ඒ සීමාව තුළ ඉඳලා අනුන් රකින්න නම් තමන් කළ යුතු පළවෙනි දේ තමයි තමන් රකින්න ඕන. තමන් නොරකින්න කිසි කෙනෙකුට අනුන් රකින්න බෑ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා තමන් රැකීමෙන්මයි අනුන් රකින්න පුළුවන්. අනුන් රැකීම තුලත් තමන් රැකීමක් තියෙනවා. ඒ කොහොමද? දැන් තමන් රැකීමෙන් කොහොමද අනුන් රකින්නේ? අපි හිතමු බුදුහාර මේකට පෙන්නනවා කර්මස්ථාන වැඩිවීම කියලා. කර්මස්ථාන වැඩිවීම කියලා කියන්නේ අපි හිතමු යම් කිසි කෙනෙක් මෛත්‍රිය වඩනවා. එහෙමත් නැත්නම් මරණ සතිය වඩනවා කියලා කියන්නේ මැරෙන බව සිහි කරනවා. අපි කොහොමත් මැරෙන එක.
කොහොමත් මැරෙන එක ඒ මැරෙන එක සිහි කරපුවාම කොච්චර ලාභ තියෙනවද? නේ. කොහොමත් අපිට මැරෙන්න වෙනවා. කොහොමත් මැරෙන එක මෙනෙහි කරාම මහා කුසල් තියෙනවා. එය දාන ආදී සියලු භවගාමී කුසල් ඉක්මවන තරම් කුසලයක්. කොහොමත් තියෙන මරණය මෙනෙහි කරන එක. දැන් මරණය ගැන මෙනෙහි කරනවා නම් යම්කිසි කෙනෙක් අනුන් නසයිද මොන හේතුවෙන්වත් තමන් මැරෙන බව සිහි කරන කෙනෙක් තවන්ගේ අනුන් කෙනෙක් තවත් කෙනෙකුගේ ජීවිතයක් නැති කරයිද? තවත් කෙනෙක්ගේ දෙයක් පැහැර ගනීද? තවත් කෙනෙකුට හිංසා පීඩා කරයිද? නෑ. තමන් මරණය ගැන මෙනෙහි කිරීමෙන් රැකගත්තා. එසේ රැක ගැනීම තුලින් අනෙක් සත්වයාගේ දේ සහ අනෙක් සත්වයා රකින්න. ඊළඟ ක්‍රමේ තමයි අනුන් රැකීමෙන් තමන් රැක ගන්න ක්‍රමයකුත් තියෙනවා. ඒ කොහොමද? එකක් තමයි මෛත්‍රී කරනවා. එහෙම නැත්නම් ඉවසනවා. දැන් කෙනෙක් අපිට බනිනවා. කෙනෙක් අපිට දොස් නගනවා. හිතන්න එපා මොන වෙලාවෙවත් වැරදි කරලා නම් අපිට බැන්නත් කමන්නේ කියලා. මේ ලෝකේ බැනුම් ඇහුවේ වැරදි කරපු මිනිස්සු විතරක් නෙවෙයි. හොඳ වැඩි වුණාමත් මිනිස්සු බනිනවා. හොඳ වැඩි වුණාමත් මිනිස්සු බනිනවා. පින්වත්නි නරක කාලෙට ගුණවන්තයෝ දොස් කියනවා. හොඳ කාලෙට හොඳ කාලයකට පවිටු මිනිස්සු දොස් කියනවා. නේද? සිල් ගන්න උපාසකම්මලටත් බයිනවා. ඔය සිල් ගත්තට අපි දන්නේ නැතයි කියලා එහෙම හරි බනිනවා. ඒ හැටි නරක කාලෙට ගුණවන්තයෝ දොස් කියනවා. හොඳ කාලෙට පාපී මිනිස්සු දොස් කියනවා. ඒ නිසා නින්දාව කියන එක මහා පරණ වැඩක්. පුරාණ මේ තන් අතුල මේක පරණ වැඩක්. අලුත් වැඩක් නෙවෙයි. රහසින්වත් පව් නොකල බුදුරජාණන් වහන්සේට ධර්මිටි බඩේ බැඳගෙන ඇවිල්ලා පින්වත් නින්දා කළානේ. කරලා නෙමෙයි. හැබැයි දැන් අපි කියනවා ඔය කතාව දැනගත්තට කරලා නම් බැන්නත් කමන්නේ කියලා. ඒ කියන්නේ අපේ අඩුව තියෙන්නේ බැනුමට සුදුසු දෙයක් නොකරපු එක කියලා ඒ කියමනින් කියන්නේ. නේද? අපි නොකරනම් බනින්නේ කම්පා වෙන්න ඕන කමක් නැහැ. කිසිම කම්පාවක් නැහැ. මොකද නිවැරදි මිනිස්සුන්ට කරන චෝදනාවට ආයුෂ තියෙන්නේ බොහෝම ටික කාලයයි පින්නත්. බොහොම ටික කාලයක්. සමහර විටකදී ඒකට අපි වැරදිකාරයෙක් නෙවෙයි. හැබැයි ඒ වැරදිකාරයෙක් නොවි ඒකට යමෙක් දොස් නගනකොට ඒකට උත්තර බඳින්න ගියොත් ඉතින්දී අපි වැරදිකාරයෙක් වෙනවා. ඒ දක්වන ප්‍රතිචාරය අනුව එතන ඉඳලා අපි වැරදිකාරයෙක් වෙන්න පුළුවන්. ඒ නිසා යමෙක් අපිට බනිනකොට බනින කෙනා කෙරෙහි ඉවසන්න ඕනේ. දොස් නගන කෙනා කෙරෙහි ඉවසන්න ඕනේ. ඉවසීම තුලින් ඔහුගේ ජීවිතේ රැකෙනවා. ඔහුගේ ජීවිතය එක භවයකින් රැකෙනකොට ඔහු මැරුවා නම් අපි හතර අපායේ. ඔහුගේ බැනුම ඉදිරියේ ඉවසීමෙන් අපි අපිව බේරගන්නේ සතර අපායට වැටෙන්න නොදී. දැන් පේනව නේද බැලූ බැල්මට අනුන්ව රැකලා තියෙන්නේ. හැබැයි සැබවින්ම රැකගෙන තියෙන්නේ කවුද? තමන්ව තමයි රැකගෙන තියෙන්නේ. සමහර අවස්ථාවන් වලදී අපි අනුන් කෙරෙහි ඉවසන එකමයි තමන්ට තියෙන ජයග්‍රහණයට කාරණේ. තමන් රැක ගන්නවා කියන්නේ ඒකමයි පින්වත්නි. බුදුරජාණන් වහන්සේ පින්නුවේ ඒකනේ. තමන්ව දිනා ගැනීමම තමයි මේ ලෝකයේ අසීරුම දේ. අමාරුම දේ ඒක. ලෝකෙ මිනිස්සු අපිට හරියට දොස් නගයි. හැබැයි ඔබතුමා ඇතුළු අපි හැමෝම අපේ ජීවිත හදා ගන්න ඕනේ. ලෝකෙ කවුරු දොස් කිව්වත් මට දොස් කියා ගන්න නැති ආත්ම භාවයක් පරිහරණය කළා කියලා. අපි ලෝකයේ ඉස්සරහ නිවැරදි වෙන්න ඕනේ හැම වෙලාවෙම. හැබැයි අපි අපේ ජීවිතය තුල පෙරදිච්ච නැති කෙනෙක් වෙන්න ඕනේ. ලෝකෙ කවුරු අපිට සාප කළත් පරිස්සම් වෙන්න ඕන කෙටි ජීවිතයේ එක දෙයකට.
මැරෙන වෙලාව වෙනකොට මට මං ගැන සාප කරගෙන නම් මැරෙන්න බෑ කියලා. ලෝකේ කවුරු අපිට දෙස් දෙවොල් තිබ්බත් මැරෙන්න වෙලාවක් එනවා. මැරෙන වෙලාවේ මම මට දෙස් දෙවොල් තියාගෙන මැරෙන ආත්මයක් නම් මට පරිහරණය කරන්න බෑ. වැදගත්ම කාරණේ කෙනෙක් අපිට දොස් කිව්වා කියලා අපි අපාගත වෙයිද? නෑනේ පින්වත්නි නේද? අනේ අපායෙම යන්න ඕන හොඳක් නම් වෙන්න එපා කියලා දොස් කියන අය ඉන්නවා. හැබැයි එහෙම කළා කියලා ඒ අය එහෙම කිව්වා කියලා අපි අපායේ යයිද? එහෙම අපාගත වෙන්නේ නැහැ. දැන් තවත් සමහරු කියනවා අපිට නැති ಗುಣ පවා කී පින්වත්නි වර්ණනා කරන හැත් ඉන්නවනේ. නේ සමහර වෙලාවකදී තියෙන්නේ ಗುಣ 100ක් නම් 100,000ක් කරලා වර්ණනා කරනවා අපි ඉස්සරහ. හැබැයි අපි එකක් තේරුම් ගන්න ඕන කවුරු මොන වර්ණනා කළත් අපි ඕකෙන් සුද්ධවන්තයෝ වෙන්නේ නැහැ. සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤෝ අඤ්ඤං විසෝදේ. පිරිසිදුකම හරි අපිරිසිදුකම හරි දෙක තීරණය වෙන්නේ අනුන්ගේ වචනවල නෙවෙයි. තමන්ගේ වැඩවලින්. එනිසා ඔබතුමන්ට දොස් කියන අයත් ඇති. මේ හැමෝටම දොස් කියන අය ඇති. කම්පා වෙන්න එපා. වර්ණනා කරන අයත් ඒකාන්තයෙන් ඇති. ඒත් කම්පා වෙන්නත් එපා, උද්දාම වෙන්නත් එපා. මොකද මේ හැම එකක්ම తాවකාලිකයි. හැම එකක්ම తాවකාලිකයි. සියලු දේවල් කෙටි කාලයයි පවතින්නේ. මොනවද? නින්දත් වර්ණනත්. කීර්ති ප්‍රශංසත් ඒ වගේම සැප දුක මේ ඔක්කොම සදාකාලික දේවල් නෙවෙයි. කෙටි කාලයක් අනිත්‍ය දන්න අපි පින්වත්නි දුක වේදනාව වෙනකොට හිතන්න ඕන ඕවහම තමයි. කෙටි කාලයක් නේ. සැපේන කොටත් එතෙන්දිත් හිතන්න ඕන පින්වත්නි ඕවත් ඔහොම තමයි. කෙටි කාලයයිනේ. මේ දෙකම පින්වත්නි කෙටි කාලයයි. හැම වෙලාවෙම පිරිසිදුකම තීරණය වෙන්නේ අනුන්ගේ වචන වලින් නෙවෙයි, අපේ වැඩපිළිවෙලින්. බුදුහාමුදුරුවෝ මේකට උපමාවක් පෙන්නුවා. යම් කිසි මිනිස්සෙක් ලොකු කළු ගලක් දානවා දිය විලකට. වතුර පිරිච්ච දිය විලකට කළු ගලක් දාලා දැන් මේ දිය විල වටේ අත් දෙක එකතු කරගෙන වැඳගෙන ප්‍රාර්ථනා කර දිය විල වටේ ඇවිදිනවා. මොනවා කියද? අනේ පින්වන්ත කළු ගල ගොඩට ඒවා කියලා විල වටේ ඇවිදිනවා. අර ගල විලට දාලා. බුදුහාමුදුරුවෝ අහනවා මොන හේතුවෙන්වත් මේ කළු ගල ගොඩ එයිද කියලා අහනවා. ගොඩ එන්නේ නැහනේ. හේතුව මොකද? කවුරු මොන ප්‍රාර්ථනා කළත් කළු ගලට තියෙන්නේ යට යන ගතිය මිසක උඩ එන ගතිය නෙවෙයි කිව්වා. ඊළඟට කියනවා තවත් මිනිස්සෙක් ගිතෙල් හරි එළඟි තෙල් හරි පුරවපු කලයක් අරගෙන ගිහිල්ලා දියවිලක් යටට දියවිල යටදී මේ කලේ කඩනවා. මොකද වෙන්නේ? කලේ කටු ටික යට යනවා. ගිතෙල් ටික උඩ එනවා. දැන් මිනිස්සෙක් විල වටේ ප්‍රාර්ථනා කර යනවා අනේ පින්වන්ත ගිතෙල යට ඒවා කියලා ප්‍රාර්ථනා කර වැඳ ඇවිදිනවා විල වටේ. මොන හේතුවෙන්වත් ගිතෙල් යට යයිද? ගිතෙල් යට යන්නේ කිව්වා. ඇයි? ගිතෙල් වලට තියෙන්නේ යට යන ගතිය නෙවෙයි උඩ ඉල්පෙන ගතිය. බුදුහාමුදුරුවෝ වදාලා අන්නේ වගේ තමයි. ලෝකෙ මිනිස්සු අපිට මොනතරම් නරක නපුර කිව්වත් අපේ විනාශය හෝ එහෙමත් නැත්නම් සැනසීම හෝ අපේ සුගතිය හෝ අපේ දුගතිය හෝ තීරණය වෙන්නේ අනුන්ගේ වචන වලින් නෙවෙයි. හැම වෙලාවකදීම ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕන එකම එක දෙයකට පෙරකී පරිද්දෙන් ලෝකේ කවුරු අපිට මොනවා කිව්වත් මට සාප කරගන්න ආත්ම භාවයක් නම් පරිහරණය කරන්නේ කියලා.
කවුරු මට නින්දා කළත් මම මට නින්දා කරගන්න ආත්ම භාවයක් නම් පරිහරණය කරගන්නේ කියලා හැම වෙලාවකදීම තමන්ගේ ජීවිතය ගැන ප්‍රතිවීක්ෂාවක් කරන්න කියනවා. ඒ නිසා පින්වත් අගමැතිතුමනි හැම වෙලාවකදීම පේන්න පුළුවන් අපිට කැටකුරුල්ලෝ කියලා. එහෙත් මහා උකුස්සන්ටත් අභියෝග කරන්න අපි සන්නද්ධ වුණොත් පුළුවන්. ඒ සඳහා අපි අපේ සීමාවන් තුල ඉඳලා අපි අපේ මායිම් තුල ඉඳලා අපිට පරපුරෙන් උරුම දෙය තුල රැකිලා අපි එකතු වුණොත් සන්නද්ධ වුණොත් නිසි ක්‍රමවේදයක් හදාගත්තොත් සැබවින්ම අපේ රැකවරණය හදන්න පුළුවන්. ඒ රැකවරණය වෙන කෙනෙකුට නැති කරන්න බෑ. වෙන කෙනෙකුට විනාශ කරන්න බෑ. ඇයි අපි ඒ රැකවරණය හදාගත්තේ? අපේ පිය විෂය තුලින්මයි. පියාගේ සීමාව තුලින්මයි. අපේ දේ තුලින්මයි. ඒ රැකවරණය ඔබතුමත් හදාගෙන මේ රටටත් හදන්න ඔබතුමන්ට කායික මානසික සුවය නිරන්තරව ලැබේවා කියලා තෙරුවන් සරණත් දලදා හාමුදුරුවන්ගේ පිහිටත් මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරනවා. එසේ ප්‍රාර්ථනා කරමින් අද මේ උතුම් පොහෝ දා සිද්ධ කළ ධර්ම දේශනාව නිමාවටපත් කරනවා. අපි සියලු දෙනාම බුදුරජාණන් වහන්සේ වදාළ බුදුරජාණන් වහන්සේ පනවා වදාළ උන්වහන්සේගේ සීමාව තුල රැකෙන්න පරිස්සම් වෙමු. සම්බුද්ධ ශාසනයක අනාථයෝ නොවි සනාථයෝ වෙන්න. සම්බුද්ධ ශාසනයක පරාජිතයෙක් නොවි මැරෙන්න අපි හැමෝම අදිෂ්ඨාන කරගමු. සියලු දෙනා විසින්ම රැස් කරගත් මේ උදාර කුසල සම්පත් පින්වත් ඔබ නාමයෙන් මියගිය සියලු මව් දෙමව්පියන්ටත් අත් වේවා. මේ රට වෙනුවෙන් ජීවිත දුන්න විරුවන්ටත් සියලු ගිහි පැවිදි ප්‍රභූන්ටත් අත් වේවා. සියල්ලෝ මේ පින් අනුමෝදන්ව දුකින් මිදී නිවන් දකිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. අග්‍රාමාත්‍යතුමන් එම මැතිනිය ප්‍රධාන කොට ඇති පින්වන්ත සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ සැප ජීවනයේ උදා වේවා. සියලු දෙනාගේ යහපත් ප්‍රාර්ථනා ඉටු වේවා. බුද්ධාදී උතුමන් නිවුණු සැනසුණු අමා මහ නිවන අපටත් මේ කුසල බලයෙන්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කරගනිමු. ලෝකේ ශාසනයේ සුරකින්න සියලු සම්මාදිට්ඨික දෙවියෝද පින් ගනිත්වා. ප්‍රාර්ථනීය බෝධීන් මුදුන්පත් කරගෙන දෙවියෝද නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සීලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියංඛා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙලවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම්
තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. සුපින්වත්නි, අද පුරපසළොස්වක බොහෝ දින අමාදම් සිසස ධර්මදේශනාව පැවැත්වුවේ මහනුවර අලුත්ගම ගම්බන්තලාව පුරාණ විහාරවාසී මල්ලපිටිය මහ අනද සෙනසුනේ අනුශාසක ගෞරව ශාස්ත්‍රවේදී අවසරයි අලුත්ගම පඤ්ඤාසාර ස්වාමින් වහන්සේට ගරු අග්‍රාමාත්‍යතුමන් පිරිකර පූජා කිරීමට එක්වන අවස්ථාව. සාදු සාදු සාදු. මෙයට අරලියගහ මන්දිරයේ සිට ප්‍රඥා සම්පන්න දැහැමි ජන සමාජයක් බිහි කිරීමේ අරමුණින් ගෞරව අග්‍රාමාත්‍යතුමන් ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය ඇතුළු පවුලේ ඇත්තන් විසින් සංවිධානය කොට රටට ලෝකයට ප්‍රදානය කරන ධර්ම දානමය පුණ්‍ය කර්මයේ 203 වන වාරය මෙතකින් සමාප්ත කිරීමට අප සූදානම්. සජීව විකාශය අරලියගහ මන්දිරයේ සිට ඒ රූපවාහිනී ආයතනවල ප්‍රධාන පාලක මැදිරිය වෙත ප්‍රදානය කිරීමට කැමැති සියලු දෙනාට තෙරුවන් සරණ වේවා.